සියලුම දෙනාට මේ ඉරිදායිබුවන් විශේෂ වැඩසටහනක්. ඔබට මතක ඇති මෙල්බර්න් නුවර ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍යයින් සංවිධානය කරපු ඒ මහා බක්මහවුලෙල ඒ බක්මහවුලෙලේ ආවරණ කටයුතු වලට ආපු ලක්මාලිටත් මටත් හිතුණා මෙල්බර්න් නුවර පදිංචි වෙන්න ඕන කියලා. අපි එහෙම හිතලා ගත්ත පුංචි ගෙදර තමයි මේ තියෙන්නේ. අපි මෙහි පදිංචි වෙලා අපි හිතුවා මෙල්බර්න් නුවර කියලා කියන්නේ බොහොම විශාල නුවරක්. මේ නුවර ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඉන්නවා. ඒ අතර ශ්‍රී ලංකාවේ නමක් දිනාගත්ත අපි කවුරුත් ආදරය කරන කලාකරුවනුත් විශාල පිරිසක් ඉන්නවා. ඒ අතරින් විවේකයේ තියෙන කිහිප දෙනෙකුට අපි ආරාධනා කළා අපේ මේ පුංචි ගෙදරට එන්න කියලා. ඒ අය බොහොම ආදරෙන් අපේ ආරාධනය පිළිගෙන ඔන්න දැන් මෙහාට ඇවිත් ඉන්නවා. හොඳයි බොහොම කාර්යබහුල දිවි පෙවතක් ගෙවන්නේ. නමුත් අපි කිව්වා අපිත් එක්ක ඇවිල්ලා මේ තේ එකක් එහෙම බීලා පොඩක් ඔය ආගිය තොරතුරු කතා කරලා එන්න කියලා. බොහොම ආදරෙන් පැමිණි සිළු දෙනා අපි පිළිගන්නවා. අපි කොතනින්ද කට්ටිය අඳුන්වලා දෙන්න පටන් ගන්නෙ? මගේ ළඟින්ම පටන් ගමු අසංක. වයලීනේට කියන තවත් නමක් කියන්න කියලා කිව්වොත් මම කියන්නේ ඩීඩී කියලා. මොකද ඩීඩී ගුණසේන කියන කලාකරුවාට වයලීනය එතරම් ජීවිතයට සමීපයි. ගායකයෙක්, වාදකයෙක් වගේම දක්ෂ කලා ශිල්පියෙක්. අයිබෝවන්. අයිබෝවන්. ඊළඟට ඕන් සිංහබාහු නාට්‍යයේ සිංහයා කැන්ගරු දේශයට ඇවිල්ලා ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පියෙක්, ප්‍රවීණ ටෙලි නාට්‍ය ශිල්පියෙක්, ප්‍රවීණ චිත්‍රපට රංගධරයෙක්, බොහොම දක්ෂයෙක්. අද කල් ගෙවන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජයශ්‍රී චන්ද්‍රජිත් මහත්මයා. අයිබෝවන්. සිසිර දිසානායක මහත්තයා බොහොම දක්ෂ ගීපද රචකයෙක්. ඔහු ලියපු ගීත බොහෝමයක් තියෙනවා. ඉදිරියේදී අපිට කතා කරන්න පුළුවන් වෙයි. ගීපද රචකයෙක් විතරක් නෙමෙයි දක්ෂ ගත් කතුවරයෙක්. අයිබෝවන් සිසිර දිසානායක මහත්මයාට. අයිබෝවන්. දන්නවද ශ්‍රී ලංකාවේ නමක් තියපු කෙනෙක් පුංචි කාලේ ඉඳන් පළමු රූපවාහිනී ළමා නිවේදකයා ශ්‍රීනාත් මද්දුමගේ. අයිබෝවන්. තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ රටක් ආදරය කරපු සියලුම ශ්‍රී ලාංකිකයින් ආදරය කරපු ආදරණීය සහෘද අපිට බොහොම ලෙන්ගතු කලා ශිල්පියෙක්ගේ ආදරණීය පුත්‍රරත්නය. ඔහුත් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර තමයි වාසය කරන්නේ. ඔහුගේ පුතත් දැන් ගීත ගයනවා බොහොම අපූර්වට. රොනිල් මල්ලවආරච්චි අයිබෝවන් ඔබට. අයිබෝවන්. ඉතින් අපිට මෙහෙට එන්න කියලා ආරාධනය කරලා සියලු සැප පහසුකම් සපයලා අපි ගැන හොයා බැලුවේ එතුමා. එතුමා තමයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ක්‍රියාත්මක කරන විශ්වවාහිනී රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘවරයා බන්දු දිසානායක මහත්මයා. බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා. ශ්‍රී ලංකාවේ බොහොම දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. බොහොම ජව සම්පන්න තාරුණ්‍යයකින් මේ පැරණි සහ නව සංගීතය දෙකම එකතු කරලා මේ සංගීත රසමිහිර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටින අපේ ශ්‍රී ලාංකිකයින්ට තිලන කරන ආදරණීය සහෘද ශිල්පියා. අද දවසෙත් මේ සංගීත රස ඔබට ලබා දෙන්නට බොහොම වෙහෙස මහන්සි වෙනවා. ඉන්ද්‍රජිත් මිරිහාන අයිබෝවන් ඔබට. ඔන්න මං කට්ටියව දැන් අඳුන්වලා දුන්නා. අසංක ඒ විතරක් නෙමෙයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා තවත් තරුණ කලාකරුවන් තිදෙනෙක්. ඔවුන් තමයි අද සංගීතය සපයන්නේ මේ කලාකරුවන්ට ගීත ගායනය සඳහා. අපි ඒ තුන්දෙනාවත් හඳුනගනිමු. මේ ඉන්නේ එරංග. ඒ වගේම මේ ගිටාරයක් අතේ තියාගෙන ඉන්නේ අපි කවුරුත් ආදරය කරන එඩ්වඩ් ජයකොඩි. ඒ වගේම චරිතා ප්‍රියදර්ශිනී පීරිස් කියන දෙපළටියේ ආදරණීය පුතු චන්දීප ජයකොඩි. ඒකම මේ ඕගන් වාදන ශිල්පියා තමයි නෙලූක. අපි ඔබ තුන්දෙනාවත් බොහොම ආදරෙන් පිළිගන්නවා අයිබෝවන් කියලා. අපි නම් ලංකාවෙන් ආවේ ළඟදිනේ දවස් කීපයයි. මේ අය ලංකාවෙන් ඇවිල්ලා ගොඩාක් කල්. ඒ නිසා කාලෙකින් මුණ ගැහුනෙත් නැහැ. ආගිය තොරතුරු ගොඩක් අපිට කතා කරන්න තියෙනවා. අපි ඩීඩී ගුණසේන මහත්මයාගෙන් මුලින්ම ආගිය තොරතුරු විමසලාම සංගීත රස මිහිර ටිකක් විඳමු. ලක්මාලි. ඔව්.
දැන් ලංකාවේ ඉඳලා අපි මෙහි ඉන්නවා මේ මෙල්බර්න් නුවර ඉන්නවා කියලා දැනගත්තට මේ සමහරට බලාගෙන ඉන්න අයට හිතෙන්න පුළුවන් කොහොමද එහෙම වුනේ කියලා. මොකද එහෙයි මෙහෙයි කිසි වෙනසක් නැතුව අපි දකිනවා ඔබව. ඒ කොහොමද එහෙම වෙන්නේ? මම හතරක් පමණ හිටියා ශ්‍රී ලංකාවේ. ඒ කියන සෑම සම්දර්ශන ටෙලිග්‍රාම සෑම දෙයකටම මගේ සහභාගී වුණා. ඒක නිසා වෙන්නේ නිතරම මගේ දෙලින් නැති. දැන් කාලෙකදී ඕස්ට්‍රේලියාවේ දකිනවා කාලෙකදී ශ්‍රී ලංකාවේ දකිනවා. දැන් ශ්‍රීනාත් මද්දුමේ එහෙම නෙමෙයි. ශ්‍රීනාත් මද්දුමගේ ගොඩාක් කාලයක් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. ටික කාලයකට ලංකාව වෙනවා. පහුගිය දවස්වල ඇවිල්ලා හිටිය අපිට මුණ ගැහුණා මේ අපේ ජාතික රූපවාහිනියටත් ආව අපිව බලලා යන්න නේද? ආවොත් ඉතින් ඇවිල්ලා පරණ යාළුවෝ හම්බෙලා යනවා. පුංචි මේ පරණම කතාවක් මම පොඩ්ඩක් මතක් කරන්නම්. අම්මා අහනවා පුතේ උඹ 8:30 නැත්තේ ඇයි? ඒක ඉතින් මම හැමදේම කියන කතාවක්. මොකද ඒක ආය අතීතයට යනවා. ඒ දවස්වල ඉතින් කතන්දර පිට ශ්‍රීමති ලින්නගේ මහත්මිය මතක් කරන්න ඕනේ මේ තැන ඉන්නවා නම් රූපවාහිනිය තමයි මේ අපිට පාර කැපුවේ ඉස්සෙල්ලාම. ඉතින් ඕක ඉතින් සත්තුන්ට තමයි රඟපාන්නේ ඉස්සෙල්ලා. නරියන්ට, ආවුන්ට, බල්ලුන්ට, ඉබ්බොන්ට ඉතින් නේ. මතකයි නේ වල. මේ අන්රලා මේ ජයන්තය ඔක්කොම මතක් වෙනවා. ඉතින් ඔහොම ඉන්නකොට ඉතින් හැමදාම අහනවා මේ ජයශීලලා හැම ඉතින් 8:00 වල ඉන්නවනේ. මේ 8:00ට ගන්න නැද්ද? ඒ අතර මේ මතක් කරන්න ඕන ජාතික රූපවාහිනී රාත්‍රී 8:00 කියන්නේ අපේ ප්‍රධාන ටෙලිනාට්‍ය අඩපැය ඔබට මතක ඇති. ඉතින් ඔහොම ඉන්නකොට ඉතින් ගන්න නැහැ කවුරුත් ගන්න නැහැ. ගන්න නැහැ ගන්න බෑ. ඉතින් දවසක් මම ලොබියේ වාඩිලා ඉන්නකොට ඉතින් රූපවාහිනී ලොබියේ වාඩිලා ඉන්නකොට අධිකාරිය එතනින් පාස් වෙලා දැකලා මේ මල්ලි හෙට වැඩක්ද කියලා. මොකක් වැඩ ඔය ඉන්න කාලේ අයියා කිසි වැඩක් නැහැ කියලා. එහෙනම් හෙට එන්න කියලා පළවෙනි ටෙලිනාට්‍ය වටමළුව ඒක ලිව්වේ අපි නැසී රෝහණ දන්දිරිය මහත්මයා. ඉතින් ඒක තමයි පුංචිම කුසුම්සිරි කියලා මේ කාර්යාලයේ වැඩ කරන මේ මිනිස්සෙක්ගේ චරිතයක් තමයි. එතනින් තමයි මේ ආරම්භය රූපවාහිනී නාට්‍ය කලාවට. හොඳයි අර ඒ කාලේ කවුරුත් ගන්නෙ නැහැ කිව්වට ඔන්න දැන් නම් ශ්‍රීනාත් අයියේ එහෙම තත්වයක් නැහැ. හැමෝම බොහොම කැමැත්තෙන් ඒ වගේම තමයි ගොඩක් ආරාධනා ලැබෙනවා. නිතර දෙවෙලේ ශ්‍රී ලංකාවටත් යනවා එනවා. ඔබ එහෙම තමයි කාලය ගත කරන්නේ මේ මෙල්බර්න් නුවර. දැන් අසංක අපි ලංකාවෙන් ඇවිල්ලා මෙහෙ නතර වෙන්න කියලා මොනතරම් අමාරුවෙන්ද හිත හදාගත්තේ. මොකද මේ තමන් ඉපදිලා හැදුන වැඩුණ රට දාලා එන එක ඒ තරම් ලේසි පාසු දෙයක් නෙවෙයි. එහෙම එනකොට අපිට ගුවන්තොටුපළේදී හිතෙනවා අනේ යන්න බෑ කියලා. ඒ වගේ දේවල් වෙනව නේද සාමාන්‍යයෙන්? සැබවින්ම. ජීවිතය කියලා කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ආදරය, කරුණාව, බැඳීම් මේවත් එක තමයි ජීවිතේ බොහොම සුන්දර වෙන්නේ. මේ වගේ බොහොම සංවේදී අවස්ථා තියෙනවා විශේෂයෙන් පෙම්වතුන්ගේ. ආදරය කරලා ඒ පෙම්වතා හෝ පෙම්වතිය ටික කාලයකට හරි අමතක කරලා කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන්ගත වෙන විට පියාසර කරන්නට සැරසෙන විට හිත මොනතරම් සියදහස් වාරයක් කඩන්නට ඇද්ද? ඒදාරේ ගුවන් තොටුපළේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ ඒදාරේ ගුවන් තොටුපළේදී මා වෙන් වී සිතකින් නොවේ නැසිය මිතුරන් පැමිණිලා ආසිරි සුබ පැතුම් පැතුවා ඔබ
මේ වනතුරු රහසක් වීලා මා සිතේ යම් දෙයක් තිබුණා එය කීමටයි ලැබුණේ ඒදාරේ ගුවන් තොටුපළේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ අසංක ඔය අය සින්දුවට ගොඩක් කැමති නේද? මේ වනතුරු රහසක් වේලා මා සිතේ යම් දෙයක් තිබුණා එය කීමටයි ලතැවුනේ. අනේ මන්දා. අපේ බන්දු දිසානායක මහත්තයා දැන් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා කොච්චර කල් වෙනවද? මම හිතන්නේ අවුරුදු 30කටත් වැඩි. අවුරුදු 30කටත් වැඩි. හැබැයි වයස කීයද කියලා නම් අහන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණු ශ්‍රී ලාංකිකයින් අතර මුල්ම යුගයේ පැමිණි ශ්‍රී ලාංකිකයෙක්. මට කලින් මෙහි හිටපු අය ඉන්නවා. ඒත් ඉතින් මම හිතන්නේ මම එනකොට වැඩි ශ්‍රී ලාංකිකයන් මෙහි හිටියේ නෑ. වැඩිම හිටියේ වෘත්තිකයන්. ඉතින් ඒ කාලේ වැඩිම අපිට සිංහල පාසල් දැන් තියෙනවා වගේ තිබුණේ නෑ. ඒ වගේම බෙහෙර විහාර තිබුණේ නෑ. දැන් ඒ වයින් හුඟක් අංග සම්පූර්ණයි. ඇත්තටම කියනවා නම් අසංග මෙල්බන් වාසී මේ ශ්‍රී ලාංකික ජනතාව අපේ විප්‍රවාසී ජනතාව බොහොම වාසවන්ත ජන කොටසක්. ඒකට හේතු කීපයක් තියෙනවා. ඔබටම තේරෙනවා දැන් එක හේතුවක් ලංකාවේ ඉන්න ප්‍රවීණ කලාකාරයන් මෙහි පදිංචියට පැමිණලා තියෙනවා. සාමාන්‍යයෙන් හැම සතියන්තයකම වාගේ අපිට විවිධ ප්‍රසංගයක් එහෙම නැත්නම් නාට්‍ය සංදර්ශනයක් චිත්‍රපටයක් බලන්න ලැබෙනවා. හුඟක් වෙලාවට ලංකාවෙන් නම් මෙහෙට එන ප්‍රවීණ කලාකාරයන් ඒ වගේම අපේම දරුදරියන්ගේ නාට්‍ය සංදර්ශන නැටුම් ගම අපිට බලන්න පුළුවන්. ඒ අතින් අපි හුඟක් වාසනාවන්තයි අසංග. බන්දු දිසානායක මහත්මයා ඔබ තමයි විශ්වවාහිනියේ නිර්මාතෘවරයා. ඇත්තටම කියනවා නම් මෙහි මෙල්බන් මම එන කාලේ අර මම කලින් කිව්වා වගේ අපිටම කියලා ගුවන් විදුලියක් තිබුණේ නැහැ. ඉතින් අවුරුදු 25කට විතර ඒ ගුවන් විදුලිය අපේ සිංහල ගුවන් විදුලිය පටන් ගත්තා. ඊට පස්සේ අපි පුවත්පත් පටන් ගත්තා. දැන් ජයශ්‍රී චන්ද්‍රදීප් එහෙම ඒ පුවත්පතේ සංස්කාරක කෙනෙක් හැටියට වැඩ කරා. ඊට පස්සේ මට හිතුණා මේ තව දැන් පුවත්පත් තියෙනවා ඒ වගේම ගුවන් විදුලි ඇති වෙලා තියෙනවා. මේ තියෙන ඒ අවකාශයේ හිස් තැනක් තියෙනවායි කියලා හිතුණා. ඒ නිසා තමයි මේ විශ්වවාහිනිය කියන රූපවාහිනිය පටන් ගත්තේ. ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන මූලික පහසුකම් දැන් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් ඒ වගේ දේවල්. ඊට කලින් මම පටන් ගත්ත ඒ වගේ නාලිකාවක්. ඒක මේ සැටලයිට් හරහා ඒක ටිකක් අමාරුයි අපේ ජනතාවට ගන්න. ගෙවල් වල මේ ඩිෂ් එකක් හයි කරන්න ඕනේ ඒ වගේ. දැන් මේ තියෙන අවස්ථාව මුළු ලෝකෙටම මේක විකාශය කරන්න පුළුවන් මේ ඉන්ටර්නෙට් හරහා. හොඳයි. බොහොම සතුටුයි. ඉතින් අපේ දෙයක් මුළු ලෝකයටම දෙන්න අපේ ශ්‍රී ලාංකිකයින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට සැදී පැහැදී සිටින වගේම අපි දැක්කා මේ අලුතෙන් එන නවක ශ්‍රී ලාංකිකයින්ට සංක්‍රමණිකයන්ට ගොඩාක් උදව් උපකාර කරන කෙනෙක්. ඉතින් අපිට දැනෙන්නේ අර අම්මා තාත්තා වගේ මං හිතන්නේ අලුතෙන් එන අයට බොහොම සන්තෝෂයි. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට. දැන් මේ ඕස්ට්‍රේලියාවේ තියෙනවනේ සංගීත ප්‍රසංග. දැන් මේ සංගීත ප්‍රසංග වලට නියමිත ආකාරයෙන් නියමිත ප්‍රමිතියෙන් සහ ගුණාත්මක බවින් සංගීතය සපයන අපේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන්න ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිට ඇවිල්ලා ඉන්නවා. අපේම කියලා කිව්වේ යා ජාතික රූපවාහිනිය. ජාතික රූපවාහිනී සංගීත වැඩසටහන් වලට නිතර දෙවේලේ ආපු ගියපු කෙනෙක්. බොහොම සතුටුයි. ඉන්ද්‍රජිත් මිරිහාන කොච්චර කල්ද දැන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට ඇවිල්ලා? අවුරුදු මම හිතන්නේ
5ක් 6ක් විතර ඇති. දැන් ඔබ තමයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැත්වෙන සංගීත ප්‍රසංගවල මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා. කරන කාර්යභාරය පොඩ්ඩක් කියන්නකෝ අපිට. බොහොමයක් ප්‍රසංගවල මම සංගීත අධ්‍යක්ෂණය කරනවා. ඉතින් බොහෝ වෙලාවට ලංකාවේ වගේම මට ඒක පහසුයි. අපේ ප්‍රවීණ වාද්‍ය ශිල්පීන් බොහොමයක් අපිට දැන් මෙහි ඉන්නවා. අපේ ඇදුරුතුමන් ඩී ගුණසේන මාස්ටර් අපිත් එක්ක ඉන්නවා. එතකොට ඩ්‍රම්ස් වාදනයේට ජූඩ් ෆර්නැන්ඩෝ ඉන්නවා. එතකොට මට ලීඩ් ගිටාර් වාදනය කරනවා ලංකාවේ ප්‍රවීණ ගිටාර් වාදන ශිල්පියෙක් සුසන්ත. ඉතින් මෙහෙම අපි කට්ටිය එකතු කරගෙන ගුණාත්මක අන්දමින් අපිට සංගීතය සපයන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එන ගායන ශිල්පීන් බොහොමයක් ඔවුන්ව සතුටටපත් කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. හොඳයි බලාගෙන ගියාම දැන් මේ ලංකාවේ සංගීත කණ්ඩායම් වල හිටපු ප්‍රධානීන් ප්‍රමුඛයින් එකතු වෙලා තවත් ප්‍රධාන සංගීත කණ්ඩායමක් බිහි කරලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර නේද? ඉතින් එන ශිල්පීන්ගෙන් ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ ලංකාවෙන් පිට ප්‍රසංගයකට ගියාම වෙන රටක අපිට හොඳටම සංගීතය හම්බ වෙන්නේ මෙල්බර්න් වලට ආවම කියලා. ඒක ඉතින් කියන්න දෙයක් නේද? සංගීතය ගැන ඉන්ද්‍රජිත් එහෙම කතා කරද්දී දැන් ඔබ කිව්වා වයලීනය කිව්වහම මතක් වෙන තවත් නමක් තියෙනවා. ඒ තමයි ඩී කියලා. ඔහු වයලින් වාදන ශිල්පියෙක් විතරක් නෙවෙයි. ඔහු දක්ෂ කලා ශිල්පියෙක් කියන අතරවාරයේදී දක්ෂ ගායකයෙක් කියන එක ඒ නම් අතර උඩින්ම තියෙනවා. අපි මේ වෙලාවේ ගීතයක් ඇහුවොත් මොකද? සොඳුර මට සමුදෙන්න සමුදෙන්න සොඳුර මට සමුදෙන්න සමුදෙන්න ඇතගමේ සරුපස පෙරලන්නට මායනවා අද උදෑසනි මායනවා අද උදෑසනි නිවාලනු මැන මගේ සරතැස නිවාලනු මැන මගේ සරතැස සොඳුර මට සමුදෙන්න සමුදෙන්න සොඳුර මට සමුදෙන්න සමුදෙන්න අස්වනු පීදී කරලින් වරවි මුළු රට ඉතිරේ ජයපානේ පුරහඳ පායන වසන්තයේ පුරහඳ පායන වසන්තයේ අපි බොමු මංගල මතු පානේ අපි බොමු මංගල මතු පානේ සොඳුර මට සමුදෙන්න සමුදෙන්න සොඳුර මට සමුදෙන්න සමුදෙන්න ඇතගමේ සරුපස පෙරලන්න මායනවා අද උදෑසනි මායනවා අද උදෑසනි මම බය වුණා.
මාවත් දාලා යන්න හදනවා කියලා. දැන් අපි කතා කරන්නේ අපේ සිසිර දිසානායක මහත්තයත් එක්ක. ඔහු ගැන විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරාට මෙයා ගම අවුලපු කෙනෙක්. මම හරිද? තරමක් දුරට. තරමක් දුරට. අපි සුන්දර අතීතය පොඩ්ඩක් සිහිපත් කරමුකෝ. ලයනල් රංගවල ඒ ශ්‍රේෂ්ඨ කලාකරුවා සමග ඔබේ තිබ්බ සම්බන්ධතාවය සහ ඔබේ ගීපද රචනා. මම හිතන්නේ සිසිර දිසානායක කිව්වම එක සැරේ මනසට රූපය මැවෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අහන්නකෝ මේ සිසිර දිසානායක මහත්තයා ලියපු ගීත මොනවද කියලා. අපිට මුලින්ම ගීතවල නම් විතරක් චුට්ටක් මතක් කරන්න ඕන. අසංගෝයමාව අමාරු දෙන්නද මන් දන්නේ. එහෙම එක පාටම මට කියන්න අමාරුයි. හැබැයි ඉතින් මම මුලින්ම මතක් කරන්න ඕනේ මම ගීත රචකයෙක් බවට පත් වුණේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට කරපු සරල ගී වැඩසටහනකින් ආචාර්ය වික්ටරත්නායක මහත්මයා තමයි මුලින්ම ගීතය කළේ. ගීත දෙකක් කළා ඇත්තටම. හත්දානවදා බාගෙන වැහපන් 7 වෙනි මාසයේ කියන ගීතය. ඊට පස්සේ ඒ ගීත දෙක කෙරුණායින් පස්සේ දීපිකා ප්‍රියදර්ශනී මිනිමිය ගායනා කළා ගීත දෙකක් මැද්දේ ගම් ගියමත් දුමයෝ සහ හාද වෙන්ටාව තමයි ලන්දාරේ නම් ගියේ මේ දෙකම ආචාර්ය රෝහණ වීරසිංහ යන්ගේ සංගීතය. දැන් එතකොට ඊට පස්සේද ගම අවුලන්නේ? ඔව් ඊට පස්සේ තමයි ලයන් රංගල මහත්මයාව අපි අඳුනගන්නේ. පාසලේ අපි දැකලා තිබුණා අපේ පාසලේ ඉගෙනුවා සංගීත ගුරුවරයෙක් විදිහට. ඉතින් හැබැයි මට සංගීතය හදාරන්න හම්බුනේ නැහැ. ඉතින් පසු කාලීනව අපිට හම්බුණා. ඉතින් එතුමත් එක්ක විශේෂ ඒක වෙනම පැත්තක් වුණා මං හිතන්නේ ඒ ගීත රචනා ශෛලිය මං හිතන්නේ. මොකද දෙන ලද පූර්ව නිර්මිත තනුවකට තමයි වචන යොදන්න සිද්ධ වෙන්නේ ජන නාදමාලා එක්ක. ඉතින් එතුමා බලාපොරොත්තු වුණු දේවල් කීපයක් තිබුණා. කාරණා කීපයක් තිබුණා. ඒ තමයි මූලිකම මේ තනුවට පදයේදීම දෙවෙනි එක තමයි ප්‍රාසංගිකත්වය. ප්‍රසංගිකත්වය යම් කිසි වෙලාවක් වේදිකාවේ රඟ දක්වන්නට පුළුවන් භූමිකාවන් ටිකක් එක්ක මේක අපි ගොඩනගා ගන්න ඕනේ. අනිත් එක තමයි එතුමාගේ පිරිසත් එක්ක ගායනා කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඉතින් ඔය ඔක්කොමත් එක්ක ඊටාම දැඩි ලෙස බලපු දෙයක් තමයි ගැබි බව. ඒ ගැමියන්ට නිග්‍රහයක් නොවන අවමානයක් නොවන විදිහට මේ වචන පාවිච්චි වෙන්න ඕනේ කියන එක. එතුමා ඊටාම තදින් බැලුවා ඒ ගැන. ඒ වුණාට බොහොම විනෝදයෙන් අපි මේ වැඩ කටයුතු කරගෙන ගියා. ඉතින් ඒ ආපු ගමන ඉතින් බොහෝ ගීත ලියුණා ඇත්තටම අසංග මේ ඒ ගීත මට දැන් අපි කීපයක් ප්‍රධාන ගීත කීපයක් හරි මතක් කරගන්න. ගමවලඤ්ඤන් එතකොට සඳසාවිමා කියලා මේ විශාරද වසන්ත මధుරාංගනී ගායනා කරපු ගීතය දැන්ටත් හුඟ දෙනෙක් දන්න ගීතයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම කහමලියා පාරමාරු වෙන්නේ ඇයිද මට මතක් වෙන්නේ මොන ගැහුණාම හායි බායි කට්ටියක් විවේචනයට ලං වෙනකොට හායි හායි වෙන වෙනකොට බායි බායි හායි බායිලා කියලා සින්දුවක්. හායි මෙයාලා. ඔව් ඉතින් ගොඩක් ඒ ගමවලඤ්ඤන් සංගත තැටිය අඩංගු ගීත මගේ උනා හම්බෙන්න. ඒක උනේ අර බද්ධ වීම අපි එකට ඉඳගෙන මේ සින්දු ලිව්වේ. ඊගාව ජවනිකාව මොකද්ද? ඊගාවට බරපදයක්ද? ඊගාවට වන්නමත්ද? ඊගාවට මොන විදිහේ දෙයකටද අපි යන්නේ කියන වගේ දේවල් එතන වාඩි වෙලා කතා කරේ. ඇත්තටම ඒ දේවල් වලදී දැනට මේ කටයුතු කරගෙන යන සාහනන් වලත් ඒ පොඩි ඒ තරුණ කාලේ ඉඳන්ම අපිත් එක්ක එකතු වුණා. දැන් අපි කියවනේ ගීපද රචකයෙක්, ඒ වගේම ගත්කතුවරයෙක්, ඒ වගේම දක්ෂ ගායකයෙක් කියලා ආරංචි. ඒ නිසා අපි ලක්මාලි සිසිර දිසානායක මහත්මයාගේ ගීතයකට දැන් යමු. හදේ කුතනක හෝ හෙදියෝ නිදානෝ නිදාමෙන් බලාවසර සොයාරැල් දැන වෙලාහස රැහැනින් පෙළයි මා මුදාසුව දැහැනින් හදේ
තිජරේකාවේ මියන හිරුසේ ගිලිබිම් අඳුරේ තලාමා සිත පලාගිය ඔබ දවයි මා තනි වෙන මොහොතේ හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදාන නිදාමින් බලාවසර සොයා කල්දන වෙලාහස රැහැනින් පෙළයි මා මුදාසුව දැහැනින් උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනු කඳුලද සිඳෙන්නට පෙර යදින්නම් ඔබ මැකී යනු මතකින් හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදාන නිදාමෙන් බලාවසර සොයා කල්දන වෙලාහස රැහැනින් පෙළයි මා මුදාසුව දැහැනින් හෝරුයි බොහොම සංවේදී ආදර ගීතයක්. මම දන්නේ අහන් හිටපු බලන් හිටපු කී දෙනෙක්ගේ ඇස්වලට කඳුළු ඉනවද කියලා. අපි හැමෝම ආදරයට බොහොම සංවේදී. අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඉරිදායිබුවන් විශේෂ වැඩසටහනේ. අපි පොඩ්ඩක් විවේකයක් ගමුද? ඒක හොඳයි. හොඳයි. එමනම් නැවතත් අපි සිංහ දේශයේ සිට කැන්ගරු දේශයට එනවා. කැන්ගරු වේගයෙන්. මේක ඉරිදායිබුවන් විශේෂ වැඩසටහන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටින අපේ ආදරණීය කලා ශිල්පීන් ශිල්පිනියන් සමගින්. ශිල්පිනියන් කියලා කිව්වේ කලා ශිල්පිනියක් එකතු වෙන්නට සූදානමින් සිටිනවා. චුට්ටක් ඉන්න. බොහොම කෙටියෙන් ප්‍රශ්නයක් අහනවා ජයශ්‍රී අයියේ. කැන්ගරු දේශයට ආපු සිංහයා නිහඬ වෙලායි කියලා කවුරු හරි අහුවොත් ඒකට දෙන උත්තරේ මොකක්ද? ඒක බොරු කතා කවුද කිව්වේ ඒක? නෑ මං කවුරු හරි ඉන්නේ අහුවොත් දෙන උත්තරේ මොකක්ද? නෑ නිහඬ වෙලා නෑ. මගේ කටහඬ ටික සද්දයි කොහොමද නිහඬ වෙලා නෑ. මෙහි වැඩ කරනවා මෙහි අයත් එක්ක ටිකක් වැඩ කරනවා. කලා කටයුතු කරනවා. ඉතින් සිංහයා කිව්වට ඉතින් දැන් අපි ටික වයසයි නේ නිකන්. වයසට ගියත් ඉතින් සිංහයානේ නේද? සිංහයමයි. සිංහයාමයි. ඔය අපි ගෙදර නෝනත් කියන්නේ එහෙම තමයි. කතාවටත් කියනවනේ තනකොළ නුබුදිති සිංහ පැටව. මම ඇහුවේ අපිට මේ අපි ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවෙන් බොහොම දුර බැහැරනේ ඉතින් ශ්‍රී ලාංකිකයන් ඉන්නේ. ඔවුන්ට ඒක දැනෙනවා මදි ඇති. ඔබතුමා මෙහෙදී අපිට මුණ ගැහෙනවා කිව්වම ගොඩක් අය කිව්වේ ප්‍රශ්නේ අහන්න කියලා. ඒක මම පිළිගන්නවා. ඒක නම් ඇත්තක් ඇති. මම ඉඳලා ලංකාවට ගියාම ඉතින් මට තාමත් කියන්නේ සිංහයා කියලා කියන්නේ. එහෙම කිව්වට ඊට එහා මුලින් පොඩි කාලේ බලපු අය මට වෙනම නමක් කියනවා වෙනම නාට්‍යයක නමක්. ඔව් ඒක නම් හරි. සීරෝ. අසංකේ සීරෝ ගැන කියද්දී තවත් දෙයක් මතක් කරන්න ඕනේ. ඔන්න දැන් ජාතික නාලිකාව ඉස්සර 8ට ප්‍රවෘත්ති විකාශය බලලා අර ඔබ මතක් කළා වගේ 8:00 ටෙලිනාට්‍ය බලන්න හැම කෙනෙක්ම පුටුවල වාඩි වෙලා ටෙලිවිෂන් එක ඉස්සරහටලා වාඩි වෙනවා. මොකද මේ ගොඩක් රූපවාහිනී නාලිකා තිබුණේ නෑ ඒ කාලේ. ඔව් ඒ කාලේ මේ නළු නිලියන්ගේ තිබුණු ප්‍රධාන සිහිනයක් තමයි 8:00 රංගපාන එක. ශ්‍රී නාට්‍ය වගේ. ඒකම මේ අපි පොඩි කාලේ බොහොම ආසාවෙන් බලපු ළමා ටෙලිනාට්‍යයක් තිබුණා. මේ ටෙලිනාට්‍ය පටන් ගන්න කොයි වෙලාවෙද කියලා පුංචි ළමයි බලාගෙන ඉන්නේ.
මටත් මතකයි මම මොනතරම් ආසාවෙන්ද ඒ ටෙලිනාට්‍ය බැලුවේ කියලා. මතකද අසංක සින්දු බින්දු? මේ ඉන්නේ බින්දු. ඒකනේ මං සීරෝ කියලා කිව්වේ. හරි හරි. දැන් මට මතක් වුණා මොකට දෙන්නේ කියලා. කොහොමරි අපි රූපවාහිනී පටන් ගත්ත මුල්ම කාලේ ජයලත් මනෝරත්න ලිව ළමා නාට්‍ය මාලාව සින්දු බින්ද කියලා. ඒකේ මමයි මනෝරත්නයි තව ගෝටයිම්බ කියලා චරිතයක් තිබුණා. සර්කස් එයා වෘත්තීය සර්කස් කරුවෙක් මිච්චර වැඩි මිටියා. ඒ තුන්දෙනාට තමයි ඒගොල්ලෝ ගමේ ළමයිත් එක්ක ළමයි විනෝදමත් කරමින් යන කතාවක්. දැන් ලක්මාල් ගානේ අපි පොඩි කාලේ කියලා ඒ කාලේ ලොකු අයත් සින්දු බින්දු බලලා ඉතින් අපිට අරයට කියන්නේ බින්දු පාරේ හම්බුණත් මට බින්දු කියනවා මනෝට සින්දු කියනවා අරයට ගෝටයිම් බරි කියනවා. ඉතින් මට මතකයි මේ අපේ නෝනා බස් එකක් ගත්ත ඒ දවස්වල නිකන් පොඩි බස් එකක් මේ අපේ ළමයි ඉස්කෝලේ හරි. ඒකට කිව්වේ සින්දු බින්දු බස් එක කියලා. ඉතින් ඒ තරම් ජනප්‍රියයි නාට්‍ය අදත් ලංකාවට ගියාම ඈත ඉඳන් අන්න බින්දු යනවා කියලා. එහෙම හිතුත් තියනවා. මම හිතන්නේ ළමා නාට්‍යයක් ඇතුලෙන් තාමත් මම හිතන්නේ හැමෝම කියන්නේ මේ වගේ නාට්‍යයක් ඇවිල්ලා නැහැ කියලා. ඉතින් බොහොම මාන්සියක් ගත්තා මේ මෙතනත් ඉන්නවා දැන් ඔයගොල්ලොත් එක්ක ආපු කණ්ඩායමේ රූපවාහිනී අපිත් එක්ක වැඩ කරපු සංගය ටිකක් අපි බොහොම මේ යාළුවෝ වගේ බොහොම එකමුතු වැඩ කරේ අද වගේ නෙවෙයි ඒ දවස්වල අද වගේ රැකියාව නෙවෙයි ඒ දවස්වල අපි හරි වින්දා ඒ මුළු ලොකේෂන් එකේම ඒක හරි අත්දැකීමක්. දැන් ඇත්තටම ලක්මාලේ දැන් මේ ළමා මනසට රස දෙන ටෙලිනාට්‍ය නිර්මාණද බොහොම අඩුයි. ඒතෙන් ජාතික රූපවාහිනිය එදා ඒ තිබුණු රූපවාහිනී කලාවේ ප්‍රමිතියේ මුද්‍රාව එලෙසින්ම අදටත් රැගෙන යනවා. ජාතික රූපවාහිනිය කවදත් දරුවන්ට දුන්නේ හොඳම දේ. අසංක එහෙමනම් මොකද හිතන්නේ අපි සින්දු බින්දු ඒ ළමා ටෙලිනාට්‍ය ගීතයක්ම ඇහුවොත්? කෙතරම් අපූර්වද? කියමුද අපි? කියමු. මේක මොකද කියන සින්දුවක් දැනුත් මේකේ සංගීතය කලේ අපේ යාළුවා රෝහණ වීරසිංහ. ඉතින් අපි කියමු සින්දුව. මෙන්න මෙයා සින්දු මෙන්න මෙයා බින්දු මෙන්න මෙයා සින්දු මෙන්න මෙයා බින්දු සින්දු සින්දු මම බින්දු බින්දු මම සින්දු සින්දු මම බින්දු බින්දු මම සින්දු බින්දු අපි දෙන්නා යාළුවෝ සින්දු බින්දු අපි දෙන්නා යාළුවෝ සින්දු ගීත ගයාලා බින්දු කතා කියාලා සින්දු ගීත ගයාලා බින්දු කතා කියාලා ගීත ගයාලා කතා කියාලා එක්වෙමු අපි ඔබ සේරම යාළුවෝ එක්වෙමු අපි ඔබ සේරම යාළුවෝ මෙන්න මෙයා සින්දු මෙන්න මෙයා මෙන්න මෙයා සින්දු මෙන්න මෙයා බින්දු සින්දු සින්දු මම බින්දු බින්දු මම සින්දු සින්දු මම බින්දු බින්දු මම සින්දු බින්දු අපි දෙන්නා යාළුවෝ සින්දු බින්දු අපි දෙන්නා යාළුවෝ පුංචි පුංචි මල්ලිලා පැංචි පිංචි නංගිලා පුංචි පුංචි මල්ලිලා පැංචි පිංචි නංගිලා පුංචි මල්ලිලා පිංචි නංගිලා එක්වෙමු අපි ඔබ සේරම යාළුවෝ එක්වෙමු අපි ඔබ සේරම යාළුවෝ මෙන්න මෙයා සින්දු මෙන්න මෙයා බින්දු මෙන්න මෙයා සින්දු මෙන්න
අපි දෙන්නා යාළු සින්දු බින්දු අපි දෙන්නා යාළු. පුංචි කාලේ අපි බොහොම ආසාවෙන් රසවින්ද ඒ සින්දු බින්දු ළමා ටෙලිනාට්‍ය ගීතේ අහන්න ලැබුණු අපි මේ වෙලාවේ බොහොම වාසනාවන්තයි කියලා හිතෙනවා අසංක. දැන් මේ මෙල්බර්න් නුවර අපි දකින මේ කලා ශිල්පිනියන් අර කිව්වා වගේ ශිල්පිනියක් සහභාගී වෙන්නේ ඉන්නවා. මේ අතර අපි විශේෂ පුද්ගලයෙක්ව හඳුන්වා දුන්නානේ මේ බන්දු දිසානායක මහත්මයා. මෙල්බර්න් නුවර ඉඳගෙන කලා කටයුතු වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. බන්දු දිසානායක මහත්තයා කියන්නකො බලන්න අනාගතයේ කලාව වෙනුවෙන් ඔබතුමා මොන වගේ දෙයක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඊට ඉස්සෙල්ලා ලක්මනි මම කැමති කියන්න මේ අතීතේ ඉස්සෙල්ලාම මෙහි අපි එන කාලේ මේ කලා කටයුතු වැඩිම තිබුණේ නැහැ. අපිට තිබුණ එකම දේ තමයි මේ ප්‍රවීණ කලාකරුවන් මෙහි ගෙනල්ලා සංදර්ශන පවත්වන එක. කොයිතරම් කාලයක්ද කිව්වොත් දැන් එඩ්වඩ් ජයකොඩි චරිතා ප්‍රියදර්ශිනී මෙහි ආපු පළවෙනිම වතාවේ මේ අද මේ গিitar ගහන චන්දීප මම වඩාගෙන එහෙම යන්න උනා මොකද චරිතට සින්දු කියන්න දුන්නේ නැහැ. අනිත්තර කාලයක්. ඉතින් ඒ කාලේ නම් ඒ විදිහට තමයි මේක ගොඩ නැගුණේ. මේ කොල්ලට එච්චර වයසද නැහැ. දැන් එතන ඉඳන් ඇත්තටම ඒ කාලේ අපි මෙහි සංගීත කණ්ඩායම් තිබුණේ මේ ලක්මලිය මේ ඉස්සල්ලාම මේ පැවතුණු මේ ආරම්භ කරපු සංගීත කණ්ඩායමටත් මම සම්බන්ධ වෙලා හිටියා බේස් ගිටාර් වාදකයෙක් හැටියට. හැබැයි දැන් මේ ප්‍රවීණාවෙන් පස්සේ ඔක්කොම අපි තල්ලු වෙලා ගිහිල්ලා. දැන් ඒ කාලේ මෙහාට එන අයට තිබුණ ලොකුම ප්‍රශ්නයක් තමයි මේ හරියම විදිහට සංගීත ශික්ෂණය නාද ශික්ෂණයම තිබුණ නැති එක. දැන් මේ අපේ ඉන්ද්‍රජිත් මිරිහාන වගේ කලාකාරයන් සංගීතඥයන් මෙහාට පස්සේ ඉන්ද්‍රජිත් ආපුවකින් ඒ අඩුව මගේ ඇහිලා තියෙනවා. ඇත්තටම කියනවා නම් රෝහණ වීරසිංහ ඒ අය ඔක්කොම ප්‍රසංගයේ අවසානයේ ඒක ඒ විදිහට සඳහන් කරලා තියෙනවා. අමරදේව ඒ වගේ ඒ අමර දේවශූරී මේ වගේ අය ඒ නිසා දැන් අපිට කිසිම බයක් නැතුව ඕනෑම පළවලක සංගීතඥයෙකුට සංගීතය සපයන්න පුළුවන්. ඉදිරියට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් කියන්න කනගාටුයි සමහර වෙලාවට ලංකාවේ බලා ගන්න බැරි විදිහේ ඒ අපේ සංස්කෘතික අනන්‍යතාවය අපි රැකගෙන ඒක තවදුරටත් ඉදිරියට යන තත්ත්වයක් මෙහි උදා වෙයි කියලා. හොඳයි. උණුසුම් සුබ පැතුම්. ඔබතුමා තමයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පළමු ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඇති කළේ. ඊට පස්සේ විශ්වවාහිනිය බිහි කරනවා. තවත් විශ්මයජනක දෙයක් ශ්‍රී ලාංකිකයෙකු ලෙස රටට ලෝකයට දායාද කරයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. උණුසුම් සුබ පැතුම්. රනිල් කෙලින්ම මම ප්‍රශ්නයකට එනවා. දැන් මිල්ටන් මල්වරච්චි ආදරණීය කලා ශිල්පියා අප අතරින් සදහටම සමුගත්තට පස්සේ ඊළඟ බලාපොරොත්තු බවට පත්වන්නේ රසිකයන්ගේ රනිල් මල්වරච්චි. හැබැයි රනිල් රට ඇතර යනවා. නැත්තරම මේ මම ඔස්ට්‍රේලියාවට 2002 අවුරුද්දේ මම සංගීත ප්‍රසංග වලට විටින් විට වසරෙන් දෙකකින් දෙකට වගේ මම එනවා. මම 2010 තමයි මේ ස්ථීර පදිංචිය සඳහා මේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණේ. ඒ මගේ දරුවන්ගේ අධ්‍යාපන නිසා. ඉතින් තව වසර කිහිපයකින් ඒගොල්ලන්ගේ අධ්‍යාපනය ඉවරයි. මට නැවතත් මගේ රටට ගිහිල්ලා මගේ සුපුරුදු පරිදි සංගීත කටයුතු කරන්න පුළුවන් මට. හොඳයි. එහෙම වුණත් ඔබ විටින් විට ලංකාවට ගිහිල්ලා ඔබේ ආදරණීය පුත්‍රයා එක්ක සඳෝබයි පියාණනි ප්‍රසංගය පවත්වනවා. පහුගිය දවස්වලත් තිබුණා නේද? ඔව් දැන් මේ ප්‍රසංගය වසර දෙකක් පැවැත්වුවා. මේ වසර මුලත් පැවැත්වුවා, ගිය වසරත් පැවැත්වුවා. ඉතින් මේ ගොඩක් ඉල්ලුමක් තියෙනවා මේ ප්‍රසංගය පවත්වන්න කියලා සෑම අවුරුදු සැරයක්ම ලංකාවේ. ඉතින් මෙහෙත් ප්‍රසංගය පවත්වන්න කියලා ආරාධනා කීපයක්ම තියෙනවා. ඉන්ද්‍රජිත් ආරාධනා කරා මේ ප්‍රසංගය පවත්වන්න කියලා. ඉතින් ලබන වසරේදී මම පෙබරවාරි මාසෙදී ඇමරිකාවේ ඒ සංගීත ප්‍රසංගය පවත්වන්න මම සූදානම් කරලා තිනවා. ඇමරිකාවේ
නගර 7කින් මේ ප්‍රසංග ඉල්ලලා තිනවා මම පුතා දැන් මට වැඩි ඉල්ලන්නේ පුතාව. ගොඩක් හැමෝම මේ පුතා නැද්ද පුතා එන්නේ නැද්ද කියලා. ඒක තමයි මේ මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් පියාගේ උරුමයෙන් ඔබ ගීත ගායනා කරනවා. ඊට පස්සේ දැන් මේ පවනුත් ඇවිත් ඉන්නවා ක්ෂේත්‍රයට. ඔබ බොහොම තරුණයි අපිට පේනවා. කියන්නේ නැද්ද මේ පුතා සංගීත ක්ෂේත්‍රයට ආවා කලින් වැඩි කියලා කවුරුවත්? පුතා දැන් වසර අවුරුදු 18ක් පුතා වසර 16න් ආයේ මම හැබැයි මේ ඒ කටහඬ යාට අවුරුදු 15 ඉඳන්ම පිහිටියා. කොහොම පිහිටියද කියලා මට නම් හිතා ගන්න අමාරුයි. නමුත් පුතා වෘත්තීය වශයෙන් කලාකරුවෙක් වෙන්න නෙමෙයි බලාපොරොත්තුව. එයා වෘත්තීය වශයෙන් ගුවන් නියමුවෙක් වෙන්න තමයි බලාපොරොත්තුව. ඒගොල්ලන්ට කියලා තින්නේ ඔයගොල්ලෝ කලාව කරන්න ඕනේ වෘත්තීය වශයෙන් නෙමෙයි. ගම් අපේ තාත්තලා මතක් වෙන්න අපි නැතිච්ච කාලේ අපිවත් මතක් වෙන්න මේ කලාව කරන ඉල්ල තමයි මම පුතාට කියලා දෙන්නේ. විනෝදාංශයක් වශයෙන්. දැන් ඔය මාතෘකාව ඔස්සේ කතා කරන්න ගියොත් තව පැය කීපයක් වුණත් අපිට කතා කරන්න පුළුවන්. බොහෝ දේ තියෙනවා. පක්ෂ විපක්ෂව සහ අදහස් යෝජනා චෝදනා ගොඩක් තියෙන මාතෘකාව ගැන කතා කරන්න ගියොත් කෙසේ වෙතත් කියන්න. බාධා කරන්නේ මේ අපිට වැඩි වෙලා නැහැ කතා කර ඉන්න. මෙල්බර්න් නුවර මේ අපි ඉන්නේ. ඒ නිසා වෙලාවට වැඩ කටයුතු කරන්න ඕනේ. ගොඩක් වැඩ තියෙනවා. ඔව්. ගොඩක් වැඩ තියෙනවා. වෙලාවට නිදහස් කරනවා බය වෙන්න එපා. තව පොඩි වෙලාවයි රනිල් අපි රඳව ගන්න. රනිල් කිව්වා මේ පුතාට කටහඬ කොහොම ආවද දන්නේ නැහැ කියලා. නමුත් මේක තමයි ඇත්ත. කලාකරුවෙක් කවදාවත් මිය යන්නේ නැහැ. සදාතනිකයි. ඒ ගී හඬ අපෙන් සමුගන්න නොදී රනිල්ගෙන් පසු ඊළඟ පුරුකට ඒ කටහඬ දායක වෙනවා. ඒ නිසා තමයි කලාකාරයෝ මිය යන්නේ නැහැ කියලා අපි කියන්නේ. එහෙමනම් ඒ අමරණීය ගී හඬ යලිත් වතාවක් ආවර්ජනය කරන්නටයි අපේ සූදානම මේ ජාතික රූපවාහිනී විශේෂ ඉරිදායි බවන් වැඩසටහන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට. මතු ජීවිතේදී මෙලොවින් තුරන්වි ගුවනේ පියාඹන්න වේවි අභ්‍යවකාශේ ග්‍රහලෝක ගානේ මිතුරන් සොයා යන්න වේවි ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළඟේ දෙව්දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඟේ ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ ආවෙමි තනියේ තුරුල්වි මුමුණා සුපෙම්ගි රැසීතලේ ලං වෙවි තරුමල් කඩා දෙන්නෙමි මිනිසේ දිලෙන්නේ තරුසේ නිවෙන්නේ ඔබගේ සිනාදෑස නේදෝ නොසැලී තියෙන්නේ සසලී නොයන්නේ ඔබගේ මගේ ස්නේහය නේදෝ සිතමාගේ සන්නසන්නේ සරසන්නේ ඔබමයි ළඟේ වෙන කවුරුවත් මාගේ තුරුලේ නිදන්නේ ළඟේ ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ ආවෙමි තනියේ තුරුල්වි මුමුණා සුපෙම්ගි රැසීතලේ ලං වෙවි තරුමල් කඩා දෙන්නෙමි තරුමල් කඩා දෙන්නෙමි තරුමල් කඩා දෙන්නෙමි ඔහොම තමයි ආදරේ හැටි. දැන් බලන්න මේ භවයේ විතරක් නෙමෙයි ඊළඟ ආත්මෙත් ආදරේ සොයාගෙන යනවා. මතු ජීවිතයේ මෙලොවින් තුරන් වේ ගුවනේ පියාඹන්න වේවි අභ්‍යවකාශයේ ග්‍රහලෝක ගානේ සැරිසරලත් මම හොයන්නේ ඔයාව. ටිකක් හිතන්නේ ගැන අපි ගන්නවා කෙටි විරාමයක්. අපි අපිට පොරොන්දුවක් වුණා කලා ශිල්පිනියක් මෙතෙන්ට කැඳවනවා කියලා.
පිය උරුමයෙන් කලා ලොවට පායපුයේ තරුව රනිල් මල්ලවාරච්චි අපෙන් සමුගනිද්දී ඔන්න මව් උරුමයෙන් කලා ලොවට පායපු තාරකාවියක් මෙතෙන්ට ඇවිත් ඉන්නවා. ඇය ශාමි නදීෂා. අයිබෝන් ශාමි. ඒකම මේ දැන් මෙල්බර්න් වල මේ හදපු සංගීත කණ්ඩායමකට රිදම් ගිටාර් වාදන ශිල්පියෙකුගේ අඩුපාඩුවක් තිබුණා නම් මෙන්න සීදුව සකුරා සංගීත කණ්ඩායමේ රිදම් ගිටාර් වාදන ශිල්පියා සුසන්ත කුමාරගේ සකුරා සංගීත කණ්ඩායම සමවරගෙන දැන් මෙල්බර්න් පුරවරයට ආව නේද? අයිබෝන්. ශාමි මොකද මේ දවස්වල කරන්නේ? කියන්නකො මෙහි කොහොමද වැඩ කටයුතු කියලා. මේ දවස්වල නම් සංදර්ශනයකට සූදානම් වෙනවා. ලබන මාසේ මේ මාසේ පැවැත්වෙන උරේෂාලා විහාරේ මාරියෝ ආනන්ද සමග මම ප්‍රසංගයට සූදානම් වෙනවා. ඒ අරුණහම ඊට පස්සේ මාසේ ජූනි මාසේ රූසන්දර සංගීත ප්‍රසංගයක් මෙල්බර්න් වල තියෙනවා. ඉතින් ඒකටත් පොඩි වැඩ කටයුතු වල යෙදෙනවා. දැන් මේ සුසන්ත හදිස්සියම ගත්තු තීරණයක්ද මේක? එහෙම නැත්නම් කාලාන්තරයක් තිබ්බේ හිතේ තිබ්බ එකක්ද? ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට මම යනවා කියන එක. සකුරා සංගීත කණ්ඩායමට මොකද වෙන්නේ? හදිස්සිය ගත්තු තීරණයක්වත් නෙමෙයි. ඇත්තටම අපි දෙන්නගේම මමයි මගේ බිරිඳ මේ ශාමි අපි දෙන්නම වෘත්තීයෙන් සංගීත ශිල්පියෝ විදිහට ලංකාවේ කටයුතු කරේ. මම සංගීත කණ්ඩායමේ මෙයා ගායිකාවක් විදිහට. පස්සේ යුද්ධ ප්‍රශ්නේ යනම්මනම් ඒ වගේ දේවල් හින්දා අපිට සිද්ධ වුණා ලංකාවෙන් ඇත්තටම එන්න. මොකද අපිට ආර්ථික ප්‍රශ්නෙන් වශයෙන් අපි පොඩ්ඩක් ඇද වැටුණා ඒ සංගීත ප්‍රසංග නැති වෙච්ච එකකින්. ඉතින් අපි තීරණය කරා ඕස්ට්‍රේලියාවට එමු කියලා. දැන් ශාමි ඉස්සරහනේ ඉන්නේ. සුසන්ත ඉන්න පිටිපස්සේ. දැන් කොහොමද ඔය ආදරේ පටන් ගත්තේ? දැන් ඔයා සංගීත කණ්ඩායමේ වාදකයෙක්නේ. වාට ඉස්සරහින් ඉන්නේ. දැන් ශාමි සින්දුව කිව්වේ. දැන් කොහොමද මේ පිටිපස්ස බලාගෙන ආදරේ පටන් ගත්තේ? මම පිටිපස්සේ ඇල්ල බැලුවා. මෙයා පිටිපස්සේ මම පිටිපස්සේ මට මෙයා හැම වෙලාවෙම පේනවනේ. මම ඒක තෝරගත්ත එක්කෙනා තමයි. සුන්දරයි බොහොම සුන්දරයි. ශ්‍රීනාථයි දැන් අපි ජාතික රූපවාහිනිය ඔබ විශේෂ කාර්යභාරයක් අපේ මේ ශ්‍රී ලංකීය දරුදරුවන් වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරාට දැන් ඒ වගේම දරුදරුවන් කොටසක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඉන්නවා. ඔවුන්ව අමතක කරලා දින්නේ නැත්නම් අර පරණ කතා ආයෙත් අලුත් කරලා කියනවද? ඒ පරණ කතන්දර පිටුවේ ගත්ත පරිචය සහ පන්නරයත් එක්ක මෙහෙත් ඉතින් තාමත් කතන්දර කියනවා. ඒ පුංචි ළමයින්ට කතා හදන්නේ නැහැනේ කාටවත්. සමහරට එහෙම ඒවා හැදෙනවත් වෙලාවල් තියෙනවා. හැබැයි මේක නම් මේ පොඩි ළමයින්ට මේ කතන්දර කියනවා. ඒකට මෙහෙත් ස්ටෝරි ටෙලර් කියන එකට මේ රටේ සෑහෙන ප්‍රමාණයක් තියෙන ලංකාවට වඩා. ඒ කියන්නේ මේ කතන්දර කලාවට. ඉතින් මම ආපු දවසේ ඉඳන්ම අද වෙනතුරු ඒක සුච්චාවෙන් ඒක කරගෙන යනවා. ඉතින් ගොඩක් ළමයි ඉන්නවා. ඒකම මතක ඇති මම රූපවාහිනී පළවෙනි මපට් කණ්ඩායමේ සමාජිකයෙක්. ඉතින් ඒ මපට්සුත් ගෙනල්ලා තිනවා මේකට. ඒවත් එක්ක තාම මේ කතන්දර කියන එක කරගෙන යනවා. කතන්දර කියන එක එහෙම කියාගෙන යද්දී අපි දන්නවා ශ්‍රීනාත් අය දක්ෂ ගායකයෙකුත් කියලා. දැන් මේ ගායන වෘත්තියයි ජාතික නාලිකාවයි අතර සම්බන්ධයත් අපි ටිකක් කියමුකෝ. ගායකයෙක් හැටියට නෙමෙයි හැබැයි නිරූපණ ශිල්පියෙක් හැටියට. ඒ කියන්නේ ගීත සෑහෙන ප්‍රමාණයක නිරූපණ ශිල්පියෙක් හැටියට සහභාගී වෙලා තියෙන. ඉතින් අදටත් ඒ ගීත යන නිසා තමයි ඒ ලංකාවේ ජනප්‍රියත්වය තාම රැඳිලා පවතින්නේ. ඉතින් නදුන් වෙන මනෝහරි ඔය වගේ වැඩසටහන් වල කියපු ගීත අදටත් මම හිතන්නේ කියපු නෙමෙයි ඒට රංගනයේ ගීත අදටත් 10ක් 12ක් තියෙනවා. ඉතින් හැම සමානකව අතර එකක් කොහේ ආලු එහෙම MCR එකකින් ඉන්නකොට එකක් වදිනවා. දැන් ඔය මේ නිරූපණ ශිල්පියෙක් විදියට ඇවිල්ලා ඕකේ ප්‍රධාන සාක්කිය කොතනද තියෙන්නේ? ඒකේ ප්‍රධාන සාක්කිය දැන් රූප රචනයට නිරූපණ ශිල්පියෙක් විදියට ඉදිරිපත් වෙනවානේ. ඕකේ අමතක නොවන සාක්කිය කොතනද තියෙන්නේ? අමතක නොවන සාක්කිය ඇත්තටම මං හිතන්නේ එක රැයකින් ජනප්‍රියච්ච දෙය තමයි නදුන් වෙන්නේ සඳසාක්කි කියන සින්දුව. සඳසාක්කි කියපු දෙන් කියන ගීත නිරෝෂා විරාජනීගේ. මොකද ඒ කාලේ විරාජනීත් ආපු කාලේ මම හිතන්නේ එක රැයකින් මාවත් නිරෝෂාවත් ජනප්‍රිය වෙච්ච ඉස්සරහට තමයි ඒ ගීතේ තමයි සඳසාක්කි කියපු දෙන් කියන්නේ.
ඉතින් අද ප්‍රවීණයන් විදියට ඉන්න හැමෝම එදා හිටියේ නවකීන් විදියට. ඉතින් ජාතික රූපවාහිනිය තමයි උන්ට අතහිත දුන්නේ අද ප්‍රවීණත්වයට මෙලෙසින් ඔසවා තබන්නට. ඒ ගෞරවයත් හිතේ තියාගෙන අර ඔයා කිව්වනේ දැන් හොඳ ගායකයෙක් කියලා. ඔව් මට බලන්න කොච්චර මතක තිබුණේ ගායකයෙක් කියලා තමයි කියුනේ. නිරූපණ ශිල්පියා කියන්නට ඕන තැන. නමුත් ගායකයෙක් කියලා ඔන්න දැන් ටිකකින් ඔප්පු වේවි. ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි වුණා නිරූපණ ශිල්පියෙක්ද ගායකයෙක්ද කියලා. ඒ තරම් තාත්විකයි, ඒ තරම් දක්ෂයි. ඒ නිසා තමයි මේ නාම තවමත් අදටත් රැඳී පැවතින්නේ. මෙන්න අපි තව ආදරබර ගීතයක් අහන්න හදන්නේ. පෙම් අප්සරාවෝ මල් සලසිනාවේ ආදරේ සිතාරේ ගුම් නගා විජීවේ හෝ පෙම් අප්සරාවෝ සෙමම් කල්බලානි සල්සුවේ වාසවෙන් රන්තරුනි තන් කෙරු දැසෙමම් කල්බලානි සල්සුවේ වාසවෙන් රති රඟන නිතඹ සලන සොඳුරු පියබරන් කිරල් එම් අප්සරාවෝ මල් සලසිනාවේ ආදරේ සිතාරේ ගුම් නගා විජීවේ හෝ පෙම් අප්සරාවෝ සත්සරේ හඬින් පිරි වදන් ඔබේ මත් කෙරේ සවන් මගේ රසින් මිදේ සත්සරේ හඬින් මගේ වදන් ඔබේ මත් කෙරේ සවන් මගේ රසින් මිදේ මහද අරන සුවඳ කරන සුදු නැගෙන අනිකෙන් පෙම් අප්සරාවෝ මල් සලසිනාවේ ආදරේ සිතාරේ ගුම් නගා විජීවේ හෝ පෙම් අප්සරාවෝ අපරාධනී ශ්‍රීනාත් අයියේ මේ රූප රචනාවලටම සහභාගී වෙවි හිටිය වෙලාවේ ගායකයෙකුත් වෙන්න තිබුණා නේද අසංක? අසංක මේ මම බැලුවේ සංගීත අධ්‍යක්ෂකවරයෙකුට මොනතරම් අපහසුද කියලා අර විදිහට වාඩි වෙලා ඉන්න. දැන් ওই විදිහට වාඩි වෙලා හිටියට දැන් එයාගේ දිහාට කැමරාව එල්ල වෙන්නේ නැති වෙලාවට ඒ සියලු නිදහස් අපිට හොඳින් දැක බලා ගන්න පුළුවන් නිදහසේ අතපය යොදා ගන්නමින් වාදනය කරමින් ඔහු සංගීත අධ්‍යක්ෂණය කරනවා ඇත්තටම මෙතන මේ තරුණ වාදන ශිල්පීන් තුන්දෙනාව මෙහෙවන්නේ ඔහු එතන ඉඳලා. එහෙම තමයි ඇඟේ පතේ සංගීතය තියෙනකොට. අපිත් දැකලා තියෙනවා ඉතින් ඇඟේ පතේ සංගීතය තියෙන කට්ටිය නේද විවිධ අවස්ථාවලදී. හොඳයි ඉන්ද්‍රජිත් මිරිහාන. දැන් ඉන්ද්‍රජිත් දැන් කොහොමද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට ඇවිල්ලා දැන් ඔබ ස්ථාවර මට්ටමක ඉන්නවද? ඔබේ ජීවිතය ගැන ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? ඇත්තටම අසංක මුලින්ම කියන්න ඕනේ මම අද වෙනකන් වෙනත් කිසිම වෘත්තියක නිරලා නැහැ. වෘත්තීය මට්ටමින්ම සංගීතයම තමයි ජීවනෝපාය හැටියට කරලා තියෙන්නේ ලංකාවේ මෙහෙදිත්. මම මෙහෙදිත් වෙනත් කිසිම වෘත්තියක් කරන්නේ නැහැ. සංගීතයම තමයි කරන්නේ. ඇත්තටම මම ගොඩක් තෘප්තිමත්. විශේෂම හේතුව තමයි දැන් මම කියන වචන කිව්වට සමා වෙන්න මමත් ඇතුළු අපේ සංගීත කණ්ඩායම ගුණසේන මාස්ටර් සුසන්ත තවත් මෙතන නැති බොහොම පිරිසක් ඉන්නවා. ඇවිල්ලා අපිට පුළුවන් වුණා
මෙල්බන් නගරේ අපේ ශ්‍රී ලාංකේය සංගීතය යම් කිසි මට්ටමකට ගෙනෙන්න. ඉතින් අපි ඇවිල්ලා කරපු දෙයින් දැන් අපිව අනුගමනය කරන ශිල්පීනුත් මෙහි ඉන්නවා ගොඩක්. ඉතින් ශබ්ද උපකරණ ගත්තත් ආලෝක පද්ධති ගත්තත් ඒ සියලු දේ දැන් ගොඩක් උසස් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට මීට පෙර ඒ කියන්නේ ලංකාවෙන් ශිල්පියෙක් මෙහෙට ආවම ඒ ප්‍රසංග අපි තැටිගත කරපුවා අපි මේ පටිගත කරපුවා දැකලා තියෙනවා. ඒවා බොහොම සමහර ප්‍රසංග බොහොම ප්‍රාථමික මට්ටමක. දැන් රසිකයින්ට හැබැයි ඒ මට්ටමින් ප්‍රසංග කළත් හරියන්නේ නැහැ මෙහි මෙල්බන් වල. ඒගොල්ලෝ දැන් බලාපොරොත්තු වෙන ඊට වැඩිය දෙයක්. ඉතින් ලංකාවෙන් ශිල්පීන් ආවත් කියන්නේ අපිට නෙළුම් පොකුණ ප්‍රසංගයක් වගේ එච්චර හොඳට තිබුණා. ඒ කියන්නේ මං කියන්නේ මේ මෙල්බන් මං කියන්නේ මේ අපේ ශ්‍රී ලාංකේය ප්‍රසංග. දැන් වෙන මෙහි තියෙන ප්‍රසංග ගත්තාම මේක ගොඩාක් උසස් මට්ටමක තියෙනවා. ඉතින් අපිට පුළුවන් වුණා ඒ මට්ටමට ගේන්න අපේ ශ්‍රී ලාංකේය ප්‍රසංග. ඉතින් සතුටු වෙනවා ගොඩක්. දැන් මේ ඔබ කිව්වා දෙවනි පෙළක් ගැන. දැන් තවත් ශිල්පීන් ඇවිල්ලා මේ විදිහට මේ මාර්ගයේ යනවා කියලා. දෙවනි පෙළ ගැන ඔබ සතුටින්ද අසතුටින්ද හිටින්නේ? සතුටු. ඉතින් අපිව අනුගමනය කරලා වුණුත් දෙයක් කරන්න උත්සාහ කරනවා නම් අපිට සතුටුයි. බොහොම සතුටුයි. මම හිතන්නේ ප්‍රවීණයන් සෑම විටම නවකයන්ට අතහිත දිය යුතුයි. ඒ තමයි මේ ශාස්ත්‍රීය සදාචාරය. ඒක බොහොම හොඳ දෙයක්. ශාමි මොකද කියන්නේ අපි ගීතයක් ගායනා කරමුද? ගායනා කරමු නේද? හොඳයි. එහෙමනම් මෙන්න ශාමි. Bye.
ජාතික රූපවාහිනියේ විශේෂ ඉරිදායි බවන් වැඩසටහන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට. මෙල්බර්න් නුවර දැන් වෙලාව මධ්‍යම රාත්‍රියේ 12ට විනාඩි 8ක් විතර තියෙන්නේ. ඇත්තටම මේ රාත්‍රිය සීතලයි. මේ පාළු රාත්‍රියේ පෙම්වතුන් පෙම්වතියන් මේ ලෝකේ මොනතරම් නිදි වර්ජිතව ඉඳගෙන හොයනවද ආදරය කියන්නේ මොකක්ද කියලා. ඔව් අසංක. ආදරවන්තයින්ට අඳුර කියලා කියන්නේ ආශිර්වාදයක් කියලා කිව්වොත් නිවැරදි. ඉන්ද්‍රජිත් මිරිහාන ඔබ දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. දිගු ගමනක් ඔබ ඇවිත් ඉන්නවා මේ වන විට. ජාතික නාලිකාවත් එක්කලා ඒ වගේම දැඩි බැඳීමක් තිබෙනවා ඔබේ. කියන්නකෝ ඒ ගැන අපිට. ඇත්තටම ජාතික රූපවාහිනිය ගැන මතක් කළ යුතුමයි. මම ජාතික රූපවාහිනියට මුලින්ම සංගීත වැඩසටහන් වල සහභාගී වුණේ මම පාසල් ගිහිල්ලා යුනිෆෝම් එක පිටින් තමයි එන්නේ රූපවාහිනියට. ඇත්තටම මාව එතෙන්ට යොමු කරේ අපේ විශාරද මනෝජ් පීරිස් මතක් කරන්න ඕනේ. මුලින්ම ආවේ එරින් ජයසේකර කියන අපේ නිෂ්පාදකයාගේ වැඩසටහනකට. එතකොට එරින්න කමාව දන්නේ නැහැ. මනෝජ්ගෙන් ඒත් අහලා තිබුණා මේ මනෝජ් මේවා මේ වැඩසටහන් වලට මේ ඉස්කෝල ළමයි දාගෙන පුළුවන් ද මේවා කරන්න මෙහෙම කියලා දොස් කියලා තිබුණා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ මට රූපවාහිනී සීලුම දෙනා මතක් කරන්න බෑ. මතක් කරන්න වෙලාවක් නැහැ. දැන් මේ අපිට දැන් කාල වේලාව ඉතා ඉක්මනින් ගෙවිලා යන හින්දා මතක් කරන්න ඕනේ තවත් විශේෂයෙන් සුරම්‍ය මාපිටිය. අපි මෙවැනිම වැඩසටහනක් අපි කරා රූපවාහිනී ටී බ්‍රේක් කියලා. ඉතින් ඒ වැඩසටහනෙත් මම තමයි සංගීතය කරේ. ඉතින් අද බොහොම සතුටුයි අපි මේ විදේශයක ඉඳලත් රූපවාහිනිය හා සම්බන්ධ වෙන්න ලැබීම පිළිබඳව. කැංගරු දේශයේ ඉන්න අපේ සිංහයා ජයශ්‍රී චන්ද්‍රජිත් මහත්මයා. ජයශ්‍රී අයියේ. දැන් අලුත් අවුරුදු ඔන්න උදා වුණා. දැන් අවුරුදු ඉවර වෙලා තියෙනවා. අලුත් අවුරුද්දේ මොනවද අනාගත බලාපොරොත්තු? අනාගත බලාපොරොත්තු නම් ටික කාලෙකට ඉතින් මොකද අපි දැන් මේ වැඩියෙන් හිටියානේ වැඩි හිටියෝනේ. ඉතින් හිටියා වැඩි ඒවද? හැබැයි අතාරින්න බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මේ මම මෙහි ඉඳන් ඇත්තටම ආපු දවස් ඉඳන් මම මගේ දන්න දැනුම මෙහෙට බෙදාගෙන ඒගොල්ලොත් එක්ක වැඩ කළා. මම නාට්‍ය 5-6ක් කරා. මේ ළඟදිත් මම තව නාට්‍යයක් කරා ගිය අවුරුද්දේ. දැනුත් මම මගේ දැනුම පුළුවන් තරම් ලබා දෙනවා මෙහෙට මේක නොමිලේ. ඉතින් මේ මම කවදාත් සල්ලි හම්බ කරලා නැහැ මේ ඉල නාට්‍ය කලාවෙන්. මේ ඉතින් මට ඔයා කිව්වා වගේ මෙහිත් සමහරු කියන්නේ සිංහයා කියලා. ඉතින් මේ ඇත්තට මට හම්බෙලා තියෙන්නේ ගොඩක් මේ ඔය සත්තු විඩාරිත මේ නාරියගේ නරි බෑනේගේ නාරියා රාමායනේ හනුමා ඒ වගේ එහෙම ෂේප් එකක් ඇති සමහරු. ඇත්තට මගේ නාට්‍ය ලෝකේ කලා ලෝකේ මම ඉතාම ගරු කරන චරිතයක් තමයි මම ඉඳපු චරිතයක් අවුරුදු 20ක් දර්ශන වාර 5000ක් කිට්ටු වෙන මම රංගපාලා තියෙන අවුරුදු 20 ඇතුලේ. ඉතින් මගේ උපරිමය මම මේ චරිතයට දීලා තිබුණ නිසා තමයි අදත් මට ඔයා වුණත් සිංහයා කියලා කියන්නේ. ඉතින් මම සතුටුයි මේ නාට්‍යයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඌට ප්‍රාප්තිය තමයි ඒක. අපේ සිංහල නාට්‍ය කලාවේ ඉතාම ඉහළම නාට්‍ය ඕනම රටක ගිහිල්ලා පෙන්වන්න පුළුවන් කිසිම සැකක් නැතුව. මොකද මම මේ අත්දැකීම ලබලා තියෙන සිංගප්පූරුවේ ගියාම ඒ ජාතික ඒ මෙහි වගේ ශ්‍රී ලාංකිකයෝ අඩුයි. ඉතින් ඒගොල්ලෝ ඒ නාට්‍ය වැළඳගත්ත විදිය අපිට හරි ආඩම්බරයක්. ඉතින් මම සන්තෝෂ වෙනවා ඒ වගේ වේදිකාවේ ඉතා වැදගත් චරිත කීපයක් කළා. ඒ සන්තෝෂය මට තියෙනවා තාම. ඔබ බොහොම ආදරය කරන ඒ සිංහ බාහු චරිතය අපි ගීතෙන් කොටසක් ගායනා කරමුද? අපි ඒ කැමැත්තෙන් අහයි මං හිතන්නේ. බොහොම ආදරය කරන ගීතයක් මේ ගීතය ඔබ. ඔව් ඇත්තටම මේ ඒකත් මම පිළිගන්නවා. ජාතික ගීයක් නම ගොඩදෙනෙක් කියන ගීතයක් තමයි ගල්ලේ නිමිතලා ගීතේ. අපි පොඩ්ඩක් කියන්නම් නම්
කල්ලෙන පිඳලා ලෙන්දොර ඇරලා සිංහවා 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 ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා සිංහවා 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 මා සොඳුර මා සොඳුර මා සොඳුර සිංහ සීවලී මා ප්‍රිය දියණිය ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා ගොසින් සැම දෙන නැතේ කිසිවෙක් මම දැනගතිමි මම සැක කළෙමි සිංහවා 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 ලෙන තුල නොවෙති පෙරලා නොයිති ලෙන තුල නොවෙති පෙරලා නොයිති මම දැනගතිමි මම සැක කළෙමි මම සැක කළෙමි සුරතල් දියණිය මුල කැටි වදනින් මාසන සන්නිය ආහාර පිසන්නිය සුරතල් දියණිය මුල කැටි වදනින් මාසන සන්නිය ආහාර පිසන්නිය කවන්නිය පොවන්නිය මාගැන බියවන්නිය වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය ඈත් ගොසින්ය ඈත් ගොසින්ය ඇයි සුදුදුවනී නුඹවත් නොසිටි ඇයි සුදුදුවනී නුඹවත් නොසිටි සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මුදු නැත ඔහුගේ අනටද කීකරු ඌයේ පෙරලා එන්නේද ඔහුගෙන් ගැලවී එතනදී මේ විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් අපේ ජයශ්‍රේයා කිව්වා වැඩිහිටි කතාවක්. නමුත් ඒ වැඩිහිටි සහ ඔබ අදහස් කරපු ඒ දැන් පරිණත බවෙනුත් එහා ගියපු වැඩිහිටි කියන අදහසට අපි දැන් එකඟ වෙන්නේ නැහැ. මොකද ඒ දර්ශන වාර 5000කට වඩා පෙනී සිටි වේදිකාගත වුණු නාට්‍යයේ මුල් දර්ශන වාරවල ඔබ දුටු ඒ ජයශ්‍රී චන්ද්‍රජිත් කියන ඒ කඩවසම් ජව සම්පන්න තරුණයා තවමත් මෙතන ඉන්නවා. අපි ආයෙත් අපුඩියක් ගහමු. ඉන්ද්‍රජිත් මිරිහාන අපේ දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයා. ඔහු සංගීත අධ්‍යක්ෂකවරයෙක් විතරක් නෙවෙයි දක්ෂ ගායන ශිල්පියෙක්. අපි ගීතයක් ගායනා කරමුද? ලක්මාලි තරුණ මේ දක්ෂ ගායන ශිල්පියෙක් නම් නෙමෙයි. ඇත්තට මම අද ගීතයක් ගායන නෙමෙයි හිටියේ. මම ගීතයක් ගායන කිව්වා මේ අපේ මේ චන්දීපට. චන්දීප කියන්නේ අපේ එඩ්වඩ් ජයකොඩි ශිල්පියාණන්ගේ පුත්‍රරත්නය. ඉතින් හොඳට ගායනා කරනවා. ඉතින් කිව්වා මට බෑ අද ගායනා කරන්න කියලා. ඉතින් මට ඒකින් තමයි මට මේ අවස්ථාව ලැබුණේ. ඉතින් මම ගායනා කරන්න හිතුවා
ඈතේ පිට ගම්මානෙන් ගීතය අපේ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි අපේ ගුරු පියාණන් නිර්මාණය කර ගායනා කරපු ගීතයක්. ඒක පද රචනා කරේ සුනිල් සරත් පෙරේරා. ඈත එපිට ගම්මානෙන් නැගෙන බටලි හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමිදී පැලේ ඈත එපිට ගම්මානෙන් නැගෙන බටලි හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැදී පැලේ මලානිකව හඳ එළිය ගලාය අම්බලමක හෙවනේ මලානිකව හඳ එළිය ගලාය අම්බලමක හෙවනේ බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර දැල්වෙන එළිය බඳේ ඈත එපිට ගම්මානෙන් නැගෙන බටලි හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැදී පැලේ වේදනාව නිතු අගට ගලාලා ඉකිලන නිහඬරේ වේදනාව නිතු අගට ගලාලා ඉකිලන නිහඬරේ නීල නුවන් තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසේ ඈත එපිට ගම්මානෙන් නැගෙන බටලි හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැදී ඇස් දෙක පියාගෙන හිතින් මවා ගන්න පුළුවන් නම් ඔය ගීතෙන් කියපු දේ ඈතේ පිට ගම්මානක නිදි නැතුව ඉන්න රාත්‍රියක ඈතින් ඇහෙනවා බටනේ නලාහඩක්. එහෙම කියනකොට කොහෙද මතක් වෙන්නේ? අපේ රට ශ්‍රී ලංකාව. අපේ මව්බිම ලෝකේ කොහේ හිටියත් අපේ රටට අපේ ආදරේ. ඩීඩී ගුණසේනයි. දැන් කාලයක් මෙල්බන් කාලයක් ශ්‍රී ලංකාවේ කාලයක් මෙල්බන් කාලයක් ශ්‍රී ලංකාවේ කොතනද ගමනාන්තයේ එහෙද මෙහෙද නවතින්නේ? දැන් මේ නැතිලා ඉන්නේ. හිත තියෙන ඉතින් මොකම ලංකාවේ දිහාම තමයි හිත තියෙන්නේ. මොකද මෙහෙත් අපිට පුරුදු වෙලා තියෙන හොඳට. ඉතින් සංගීතය විතරම වෙන රැකියාවක් කරන්නේ නැහැ. ඉංග්‍රීසි තින්නවනේ ඉතින් ඒක එක්කහු ගන්න තියහරි. හොඳයි අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතියි. ඉරිදා ඉබුවන් විශේෂ වැඩසටහන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට හැඩ වැඩ කරන්නට අපිත් එක්ක එකතු වුණා. ජයශ්‍රී චන්ද්‍රදිත් අයියේ ආයි කොයි කාලෙද ලංකාවට එන්න හිතන් ඉන්නේ? ලබන අවුරුද්ද විතර එන්න හිතාගෙන ඉන්නවා. වැඩ ටිකක් තියෙනවා කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේ ඉතින් මම ලංකාවේ තමයි ඉතින් ඉන්නේ. මේ අපේ නෝනා ඉතින් මාව එක්කවස බොහොම හැබැයි මම
මිනිස් විදියට එහෙම කලකිරෙන්න හොඳත් නැහැ. ආපු පිටණිය සෙල්ලම් කරන එකනේ වැදගත්. නොදෙවි ක්‍රීඩා කිරීම. දැවි කවදාද මේ ඉතින් මම සන්තෝෂ වෙන ඇත්තටම මේ වැඩසටහන සහභාගී වීම ගැන. හරි ආදරෙන් අර මට අතීතේ මතක් වුණා රූපවාහිනිය වෙදිරියට ගිහිල්ලා අපි බොහෝ දේවල් කරලා තියෙනවා. ඒක මතක් වුණා. ඉතින් බොහොම මම නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා. මම හොයාගෙන මම මේ වැඩසටහනට ගත්තේ ගැන මම බොහොම තෘප්තියෙන් අදර පොඩ්ඩක් නිදා ගන්න පුළුවන් කියලා හිතෙනවා. අපිටත් බොහොම සතුටුයි. අසංක දැන් අර අපේ කතාව මෙතනින් ඉවර කරමුද? තව 5 දෙනෙක් ඉන්නවා කතාවේ. නෑ මං කිව්වේ අපි මෙල්බර්න් නුවර පදිංචියට ආවා කියන කතාව. කට්ටිය කලබල වෙන්නත් ඇති. අපි ආයෙත් ලංකාවට යනවා. ඔව් කලබල වෙන්න එපා. මෙහෙම දෙයක් තියෙනවා. මේ අපූර්ව නිවසේ හිමිකරුවා අපිත් එක්ක මෙතන ඉන්නවා. ඔහු දක්ෂ ගේය පද රචකයෙක්, ඒ වගේම ගත් කතුවරයෙක් සිසිර දිසානායක මහතා අපිහුත් එක්ක කතා කළා. ඔහුගේ ගීතයක් රස වින්දා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිට මෙතෙන්ට ඇවිල්ලා ජාතික නාලිකාවෙන් මේ විශේෂ ඉරිදා අයිබෝවන් වැඩසටහන කරන්නට ඉඩ හසර ලබා දුන්නාට. ඇලක්මාලි මෙච්චර ඉතින් ලස්සන ගයක් අපිට කොහෙන්ද නේද? ඈ ඒකනේ මේ ගෙදර හිමිකාරිය ගැනත් අපි කියමු. මගේ බිරිඳ මගේම පූර්තියේ නියලුනේ ලංකාවේ අපි එකට ඉගෙන ගත්තෙත්. ඉතින් පద్මා දිසානායක මුලදී පද්මා ජයසිංහ. ඉතින් ඇයත් එක්ක මාත් මේ ගමන ආවා. අර කලින් කිව්වා වගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතලා. ඉතින් මගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඔබ අහපු නිසාම පියත් සහ සරිනි කියලා. සරිනි තමයි වැඩිමල් දියණිය. ඇය අතන සංගීතය ඉගෙනගෙන මව්බිමේ ප්‍රවීණ එක්ක එකතු වෙලා එහෙම හොඳ පිරිසක් එක්ක එකතු වෙලා සංගත තැටියකුත් එලි දැක්කුවා සිනාවි කියලා. ඉතින් අපිට ඒ සතුටක් තියෙනවා. උන් හැබැයි වෘත්තියට අර රනිල් මල්ලි කිව්වා වගේ වෘත්තියෙන් ඒ පැත්තට යන්න බලාපොරොත්තු නැහැ. ඒ වගේම පියතුත් මේ හොඳ මේ තාල වාද්‍ය කට්ටලේ මේ දිසානායක මහත්තයෝ දිසානායක නෝනා උඩ ඉඳලා කියනවා ඇති කියලා. අනේ මම. කොහොම වුණත් මේ දිසානායක පවුල කියලා කියන්නේ කලා පවුලක්. කලා පවුලක්. බොහොම සතුටුයි බොහොම ස්තුතියි අපිට ලබා දුන්න දායකත්වයට. මේ ශ්‍රීලංකාව අයියා දැන් අපි රටවල් කීපයකටම ගිහිල්ලා තියෙනවා මේ වැඩසටහන ඉදිරිපත් කරන්න. හැබැයි මේ තරම් කලාකරුවන් පිරිසක් එකට රොක්කුණු රටක් ප්‍රදේශයක් අපිට දැක බලා ගන්නට ලැබුණේ නැහැ. ඇයි මේ කලාකරුවන් ජීවත් වෙන්නට ඉදිරි කාලයේදී මේ තීන්දුව తీරන ගන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට එන්න ඕන කියලා? ඇයි ඔබ ආවේ? ඇත්තට මගේ ආපු එක නම් විශේෂ ගමනක්, අතිවිශේෂ ගමනක්. මොකද 2005 මෙහෙට එන්න සිද්ධ වුණේ මම හොඳම සහාය නළුවා කියන සම්මානයත් අරගෙන තමයි මෙහෙට ආවේ. ඉතින් ඒ ආවේ නම් හැබැයි හීනයක් හැබැයි කරගන්න. මොකද අපිට දරු සම්පත කියන එක තිබුණ නැති නිසා ඉතින් අපේ නෝන මහත්මයා තීරණය කරා ඒකට හොඳම රට ඕස්ට්‍රේලියාව කියලා. දැන් දරුවට වයස අවුරුදු 6යි. අවුරුදු 6යි. මිනුරි චමත්කා. ඉතින් ඒක තමයි ජීවිතය. ඉතින් ඒකට තමයි අතරම වෙන යටිතල පහසුකම් සහ ආර්ථිකමය පහසුකම් සඳහා නෙමෙයි ඒ ගෝල් එක දිනා ගන්න තමයි ආවේ. ඉතින් ඒ ගෝල් එක දිනාගත්තා. ඉතින් තව ටික කාලෙකින් ඒ පැත්තට යාවි. නමුත් මම නිකන් ඉන්නේ නෑ ලංකාවත් එක්ක සම්බන්ධ කරගන්න. මේ වෙනකොටත් මම ගුවන්විදුලි වැඩසටහනක් කරනවා. මෙහි නාලිකාවකටත් එහෙත් සරලි විත් ශ්‍රීනාත් කියලා පැය භාගයක. ඉතින් හැම සෙන්සුරාදාම හවස 4ට එක විකාශන වෙනවා. ඒකට එහෙත් ඉන්නවා මෙහෙත් ඉන්නවා. හොඳයි. බොහොම ස්තුතියි. ඔව් එතකොට ශාමි නදීෂා ඔබට කොහොමද දැනෙන්නේ අද දවස? කලාකරුවන් පිරිසක් එක්කලා ඉන්න ඔබ තමයි මෙතන ඉන්න ලාබාලම කලාකාරිනිය. මොකද හිතෙන්නේ? මට හරි ආඩම්බරයි. මේ අපේ මාස්ටර් එතකොට මේ හැමෝම මට වඩා බොහොම කාලෙක ඉඳලා කලා ලෝකයේ උඩටම ගිය කට්ටිය. ඉතින් මම හැමෝම කිව්වා මහත්යත් අයිතිද ඒක? ඉතින් ඒගොල්ලොත් එක බලද්දි මම බොහොම පොඩි තැනක ඉන්න කෙනෙක්. ඉතින් මට හරි සතුටුයි මේගොල්ලොත් එක්ක එකට එකතු වෙලා මේ අද මේ රාත්‍රිය ගෙවන්න හම්බෙච්ච එක ගැන. ඔයගොල්ලන්ටත් ගොඩක් ස්තුතියි මාව කතා කරාට මේකට. ඉතින් මේ පොඩි කාලේ දැකපු මූණු ගොඩක් මේ කැමරා ශිල්පියෝ මම දැකලා තිනවා පොඩි කාලේ. ඉතින් අද ඒගොල්ලන්ව දැක ගන්න ලැබුණා මට. ඉතින් ගොඩක් සතුටුයි අද දවස් මට. ඉන්ද්‍රජිත් මිරිහාන ඒ වුණාට ඉන්නේ මෙල්බර්න් වල. මිරිහාන නෙවෙයි මෙල්බර්න් වල ඉන්නේ. කොහොමද අද මේ අපේ ඉරිදා අයිබෝවන් විශේෂ වැඩසටහන? ඇත්තටම බොහොම සතුටුයි.
බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා රූපවාහිනී සංස්ථාවට අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව අපව සම්බන්ධ කර ගැනීම පිළිබඳව ඒ වගේම මම තව පොඩි දෙයක් කියන්න ඕනේ මෙහි හිටියට ලංකාව එක්කත් බොහොම සම්බන්ධකම් පවත්වනවා මම මගේ ශබ්දාගාරයක් තියෙනවා ලංකාවේ ඒ කියන්නේ ප්‍රමුඛ පෙළේ නිර්මාණ සඳහා සංගීතය පටිගත කරනවා මගේ ශබ්දාගාරේ ඒක පවත්වාගෙන යනවා ඒ වගේම අපි දැන් මෙහි එකතු වෙලා තව මේ ඒක මම හිතන්නේ ඇත්තටම අපි කළ යුතු සේවයක් කියලා හිතනවා මා නොගැයූ මගේ ගී නමින් අපි ප්‍රසංග මාලාවක් පටන් ගත්තා ඒකේ මේ ගායන ශිල්පීන් නෙමෙයි අපි ඕස්ට්‍රේලියාවට ගෙන්නන්නේ පද රචකයින් සහ සංගීත අධ්‍යක්ෂකවරුන් ඉතින් ඔවුන් ගැන කතා කරනවා ගොඩක් අඩුයි මම හිතන්නේ ලංකාව ඇතුළතත් ඉතින් අපි පොඩි උත්සාහයක් ගන්නවා ඕස්ට්‍රේලියාවෙන් ඉඳන් අපිට මොකද්ද ඒ වෙනුවෙන් කරන්න පුළුවන් අපි අපේ යුතුයකම කියලා. එතකොට වාදකයන් නමින් අපි තව ප්‍රසංග මාලාවක් පටන් ගන්න තියෙනවා ලංකාවේ ඉන්න වාද්‍ය ශිල්පීන් ගෙන්නලා ඔවුන් වගේ කරලා ප්‍රසංග මාලාවක්. ඉතින් බොහොම සතුටුයි මේ. ඔබ දක්ෂ තරුණ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. දැන් මේ ඔබ තරුණ වියේ ඉන්නකොටම ඔන්න දැන් ඊළඟ પરම්පරාවත් ගොඩනැගිලා තියෙනවා. අද සංගීතයේ සපයන්නේ බොහොම ලාබාල වියේ ඉන්න ශිල්පීන් තිදෙනෙක්. මොවුන් තිදෙනාවත් ඔබට පුළුවන් අනාගතයේදී සම්බන්ධ කරගන්න ඔබේ සංගීත කටයුතු වලට. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් චන්දීප මාත් එක්ක ප්ලේ කරනවා වාදනය සපයනවා. ඇත්තටම කියන්න ඕනේ මේ මම මේ ළඟදී මේ පොඩි දැන්වීමක් දැම්මා. මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න තරුණ සංගීත ශිල්පීන් අපව මේ සම්බන්ධ කරන්න ඔවුන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් කියලා. ඒ විදිහට සම්බන්ධ වෙච්ච මල්ලිලා දෙන්නෙක් තමයි මේ අනිත් දෙන්න. ඉතින් අපිට ඒ සේවයකුත් කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් බොහොම සතුටුයි. මට ඇත්තටම කියනවා මොකද මේ අද තමයි මම සම්බන්ධ කරගත්තේ මට නම් හරියටම මතක නැහැ මට. මං කියන්න මේ ඉන්නේ එරංග බොහොම ස්තුතියි එරංග. එතකොට අර කොනේම ඉන්නේ නෙලූකට බොහොම ස්තුතියි. ඔන්න මං වැඩේ සම්පූර්ණ කරා. දැන් එහෙමනම් ඉරිදායිබන් වැඩසටහනේ අපේ අවසාන ගීතයට යමු වන්නටයි අපේ සූදානම. ඉතින් මං අවසාන වශයෙන් ප්‍රශ්න අහන්න තියාගත්තේ අන්තිමටම සින්දුවෙන් වැඩේ ඉවර කරන්න ඕන නිසා සුසන්ත කුමාරගේ දැන් සකුරා සංගීත කණ්ඩායමේ බොහෝ කාලයක් ඉඳලා ඉතින් අත්දැකීම් සමූහයක් එක්ක තමයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැමිණෙන්නේ. කොහොමද සංගීත ශිල්පියෙක් විදියට මෙල්බර්න් නුවරට ආවම තිබුණු පිළිගැනීම සහ ඔබට දැනුණු දේ? ඇත්තටම මුලින්ම ඕස්ට්‍රේලියාවට ආපු වෙලාවේ සංගීත ශිල්පියෙක් විදියට නෙමෙයි ලොකු බයකින් හිටියේ. මොකද කවුරුත් නෑ අපිට. අපි දෙන්න යාළුවෙක්ගේ ගෙදර ඉස්සලාම හිටියේ. ගොඩක් දුර මෙහි ඉඳලා කිලෝමීටර් 100ක් විතර දුරක. ඊට පස්සේ අපි ආවා කියලා ආරංචි වෙලා සංගීත කණ්ඩායමක් හොයාගෙන ආවා අපි ඉන්න ගෙදරට හොයාගෙන. එතන තමයි ඇත්තටම ජීවිතේ අනිත් පැත්තට පෙරළුනේ. ඒ සංගීත කණ්ඩායම කියනවනේ C7 කියලා සුනන්දපුරේ තමයි මම හොයාගෙන ආවේ. ඇත්තටම ලොකු ගෞරවයක් දෙනවා යාට මම. ඒගොල්ලෝ අපව මේ ශ්‍රී ලංකාවේ කට්ටිය වැඩිපුරම ගැවසෙන මේ ඩැන්ඩිනෝන් කියන පුරවරේ අපිට අඳුනලා දුන්නේ ඒගොල්ලෝ තමයි. මෙහෙට ආවට පස්සේ තමයි ඉන්ද්‍රජිත් හම්බුනේ. ඉන්ද්‍රජිත් හම්බුනාට පස්සේ අර මගේ ඇඟේ තිබුණේ අර කණ්ඩායම් සංගීතය නෑ එහෙමයි මම කණ්ඩායම් සංගීතය ඇඟේ තිබුණේ අර ඔයගොල්ලෝ කියන සමහර කියන්නේ ഘോഷාකාරී සංගීතය කියන්නේ අන්න ඒක තමයි ඇත්තටම ඇඟේ තිබුණේ. ඇත්තටම ඊට පස්සේ ඉන්ද්‍රජිත් හම්බුනාට පස්සේ තමයි තේරුනේ මේක මාර ලස්සනයි කියලා ඇත්තටම ඉන්ද්‍රියල කියන්නේ මගේ ඇඟේ ඒකක් තිබිලා තියෙනවා පොඩ්ඩක්. දැන් ඇත්තටම ඒක ලස්සනට අපි කරන් යනවා හොඳට කරගෙන අර සංගීතය නරකයි කියනවා නෙමෙයි. ඒක ඇත්තටම කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මේ රටේ ගොඩක් අය කැමති බොහොම සෞම්‍ය සංගීතයට බොහොම නිස්කලංකව රස විඳින්න පුළුවන් සංගීතයක්. කෙසේ වෙතත් අද ඉරිදායිබන් විශේෂ වැඩසටහන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටයි අපේ ගෙනාවේ. ඉතින් අවසාන වශයෙන් මතක් කරන්නම් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන අපේ ශ්‍රී ලාංකික කලාකරුවන් තමයි අද වැඩසටහන හැඩ වැඩ කරන්නට එකතුනේ. එහෙමනම් ලීඩ් ගිටාර් වාදන ශිල්පී සුසන්ත කුමාරගේ ගායනා කරන ගීතයකින් අපි සූදානම් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ඔබට ගෙනා විශේෂ ඉරිදා ආයිබෝන් වැඩසටහන මෙසේ නිමා කරන්නට.
रहा सरगम दिल के बुला के मुझको मिली क्या जिंदगी जीना जीना मीना जीना तेरे जाट लिए गाचा जाला जाओ तू मेरा दिल तू मेरे जान ओ या आ रहा है तेरा प्यार वादा वादा रहा साथी मेरे तेरे लिए गाता चला चाहूं ओ मेरा दिल तू मेरे जान